අපි දැන් බලමු කර්චොෆ් දෙවෙනි නියමය කියන්නේ මොකක්ද කියලා. හරි. කර්චොෆ් දෙවෙනි නියමය මෙහෙම. කර්චොෆ් දෙවෙනි නියමය කියන්නේ සංවෘත පරිපථ ජාලයක එක දිශාවක් ගත්තොත් එහෙම එක දිශාවකට සංවෘත පුඩුවක් ගත්තොත් එහෙම ඒ සංවෘත පුඩුවේ තියෙන විද්‍යුත් ගාමක බල. ඒ කියන්නේ ඒ සංවෘත පුඩුවට අදාළව තියෙන කෝෂවල තියෙන විද්‍යුත් ගාමක බලවල වීජ එකතුව සමාන වෙලු එම ඒ පුඩුවේ තියෙන IR ගුණිතවල. හරි. ඒ කියන්නේ ධාරාව සහ ප්‍රතිරෝධ. ඒ කියන්නේ ප්‍රතිරෝධය කරා යන ධාරාවයි එතකොට මේ ප්‍රතිරෝධයේ ධාරාවේ ගුණිත ඒ වගේ ගුණිතවල වීජ ඓක්‍ය සමානයිලු විද්‍යුත් ගාමක බලවල වීජ ඓක්‍ය. හරි. මම කියලා දෙන්නම්. අපිට මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. මේකේ කෝෂයක් තියෙනවා. E කෝෂයක් තියෙනවා. හරි. විද්‍යුත් ගාමක වල E අභ්‍යන්තර ප්‍රතිරෝධය R. හරි. මේකේ R1 මේකේ R2. මේ පරිපථයේ I ධාරාවක් යනවා මෙහෙට. අර මුලින්ම කරන්න ඕනේ මේකේ ධාරාව ලකුණු කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ. හරි. ඊට පස්සේ දිශාවක් තෝරගෙන ඒ දිශාවට අනුව තමයි අපි කර්චොෆ් නියමය දන්නේ. දැන් අපි මේ පැත්ත දන්න කියලා ගමු. හරි. තනි පුඩුවක් නම් තියෙන්නේ ධාරාව යන පැත්ත ලකුණු කරලා ඒ පැත්තටම ගන්න අපි දිශාව ලකුණු කරන එක තමයි ලේසි. පුඩු ගොඩක් තියෙන ගානක නම් අපි හදලා ඊට පස්සේ තීරණය ගානකට ඉවරනාට පස්සේ තීරණය කරන්න පුළුවන් ධාරාවයන් දිශාව හරිද වැරදිද කියලා. හරි. කියන්නේ ධනාගයක් ආවොත් එහෙම ධාරාවයන් දිශාවට හරි අපි ලකුණු කරලා තියෙන පැත්ත හරි ඍණාගයක් ආවොත් අපි ලකුණු කරලා තියෙන පැත්ත නෙමෙයි ඊට විරුද්ධ පැත්ත. හරි. දැන් මෙතන එක පුඩුවයිනේ තියෙන්නේ. හරි. එක පුඩුවයි එක කෝෂයයි. හරි. එතකොට ඉතින් කොහොමද ධාරාව යන්නේ මේ පැත්තට මේ ලකුණු කරලා තියෙන පැත්ත හරි කියලා විශ්වාසයෙන්. හරි. එතකොට මේ සරලම අවස්ථාවක්. හරි. එතකොට මේකට අපි කර්චොෆ් නියමය දැම්මොත් එහෙම අපි A B C D හරි A B C D පුඩුවල A B C D පුඩුවල කර්චොෆ් නියමය දානවා කියලා බලන්න. හරි. ඊට පස්සේ කර්චොෆ් නියමය දානවා කියලා ලියන්නේ මෙහෙම. හරි. විද්‍යුත් ගාමක බලවල වීජ එකතුව සමානයි IR ගුණිතවල වීජ එකතුව. හරි. කර්චොෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ මේ විදිහට. මේ පුඩුවට මේ කර්චොෆ් නියමය දානවා කියලා ලියන්නේ මෙහෙම. හරි. අපි දැන් මේ පැත්ත මේ දාන කියලා ගත්ත පැත්ත තියෙනවනේ. හරි. එයා අපි ගත්තොත් එහෙම විද්‍යුත් ගාමක බල. අපි දාන කියලා ගන්නේ මේ පැත්තෙන්නේ. හරි. දාන කියලා ගන්නේ මේ පැත්තට ධාරාව ලකුණු කරලා තියෙන්නේ. අපි දාන කියලා ගන්න පැත්තේ තමයි මේ කෝෂයට ධාරාව ලකුණු කරලා තියෙන්නේ. එතකොට ධන E තමයි මෙතන ආදේශ වෙන්නේ. මේක වෙන E නෑ. හරි. ඊට පස්සේ සමානයි IR ගුණය. මෙතනින් පටන් ගමු අපි IR ගුණය දාන්න. මෙතන අපි ධන කියලා ගන්න පැත්ත මේ පැත්ත. හරි. ඒ පැත්තටම තමයි ධාරාව යන්නේ පරිපථය අපි ලකුණු කරලා තියෙන්නේ. එතකොට ධන IR එකක් තමයි එන්නේ. I වාරේ සිම්පල් R. හරි. ඊට පස්සේ R එකක් හම්බෙන්නේ මෙතන. ඊට පස්සේ අපි ධන කියලා ගන්න පැත්තටම තමයි මේ පරිපථයේ ධාරාව යන්නේ. R හරහා ධාරාව යන්නේ. R1 හරහා ධාරාව යන්නේ. එතකොට ඒක ධන I R1. හරි. ඊට පස්සේ R2 හරහා අපි ධන කියලා ගන්න පැත්තටමයි ධාරාව යන්නේ. R2. එතකොට ඒකත් ධන I R2. මේ තමයි මේ පරිපථයේ කර්චොෆ් නියමය දාන්න. හරි. කර්චොෆ් දෙවෙනි නියමය මෙහෙමයි. සංයුක්ත පරිපථයක එකම චක්‍රීය දිශාවකට තිබෙන විද්‍යුත් ගාමක බලවල වීජ එකතුව එම චක්‍රීය දිශාවටම තියෙන ධාරාව සහ ප්‍රතිරෝධ වල ගුණිතවල ධාරාව සහ ප්‍රතිරෝධ වල ගුණිතවල වීජ එකතුවට. හරි. ඒ කියන්නේ IR එකතුවට ධාරාව සහ ප්‍රතිරෝධ වල ගුණිතවල වීජ එකතුවට සමාන වේ. හරි. ඊට පස්සේ මේක ලියා ගන්න. හරි. මේ කර්චොෆ් නියමය දෙන්නේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද පුඩු එකට වඩා තියෙනකොට ගානක් හදන්නේ කියලා. හරි. ඒ කියන්නේ කර්චොෆ් නියමය යොදන්නේ කියලා. ඒක ගොඩක් වැදගත්. හරි. දැන් මේ ගැන පොඩ්ඩක් සරල අවස්ථාවක්. හරි. ඊළඟ කොටස බලන්න පුඩු එකට වඩා තියෙන අවස්ථාවක් කියලා. මම ඒක ඔයගොල්ලන්ට හොඳටම කියලා දෙන්න කොහොමද
කර්චොෆ් නියමයේ ඒ අවස්ථාවට යොදන්නේ. හරි. එහෙනම් මේක ලියාගෙන ඊළඟ කොටසට ඊළඟ ටික බලන්න. හරි. මේක මුලින් ලියාගෙන ඉන්නවා. අපි දැන් බලමු පුතා මේ පරිපථයට කොහොමද කර්චොෆ් නියමය දාන්නේ කියලා. හරි. දැන් මේ පරිපථය ගත්තොත් මෙතන R1 R2 කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන E1 විද්‍යුත් ගාමක බලයක් තියෙන කෝෂයක් තියෙනවා. ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R. හරි. තව මෙතන R3 කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. තව මෙතන E2 විද්‍යුත් ගාමක බලයක් තියෙන කෝෂයක් තියෙනවා. තව ඒකේ ඒ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. හරි. දැන් බලමු මේකට කර්චොෆ් නියමය දාන්න අපි පුඩු කීයක් තොරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දැන් මේ පරිපථය හැටියට නම් අපිට පුඩු 3ක් තියෙනවා. හරි. මේක මෙන්න මේ පුඩු. හරි. මෙතන මේ පුඩුවට පුළුවන්, මේ පුඩුවට පුළුවන්. එතකොට තව ලොකු පුඩුවට පුළුවන්. හරි. මම මුලින්ම මේකේ ලක්ෂ්‍ය ටික ලකුණු කරගන්නවා. A B C D E F කියලා. හරි. එතකොට A B D C කියන පුඩුවට කර්චොෆ් නියමය දාන්න පුළුවන්. තව C D F E කියන පුඩුවට කර්චොෆ් නියමය දාන්න පුළුවන්. තව මේ ලොකු පුඩුවට A B F E කියන පුඩුවට කර්චොෆ් නියමය දාන්න පුළුවන්. හරි. කර්චොෆ් නියමය දාන්න කලින් අපි මුලින්ම මේ පරිපථයේ ධාරාව ලකුණු කරගෙන ඉන්න ඕනේ. හරි. ඔයගොල්ලන්ට කැමති තැනකින් පටන් ගන්න ධාරාව ලකුණු කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ කෝෂී විද්‍යුත් ගාමක බලය E1 මේකේ ධන මේ පැත්ත, මේකේ ඍණ මේ පැත්ත, මේකේ ධන මේ පැත්ත, මේකේ ඍණ මේ පැත්ත. හරි. ගොඩක් වෙලාවට කෝෂයේ මොකක් හරි කෝෂයක් තියෙන තැනකින් පටන් ගන්න තමයි අපි ධාරාව ලකුණු කරන්න පටන් ගන්නේ. හරි. මම මේ පරිපථය මෙතනින් පටන් අරගෙන මේ ධාරාව මෙතනින් යන විදිහට පටන් ගන්නවා. හරි. ලකුණු කරන්න. මෙතනින් අපි හිතමු I ධාරාවක් යනවා මේ පැත්තට. හරි. ඔය I ධාරාව මෙතනට ආවම බෙදෙනවනේ. මේ පැත්තට කොටසක් යනවා, මේ පැත්තට කොටසක් යනවා. හරි. මම මේ පැත්තට යන කොටස I1 කියලා ලකුණු කරනවා. හරි. එතකොට පල්ලෙහාට යන්නේ I වලින් I1 අඩු ගහම එන කොටසනේ. I ඍණ I1 තමයි මේ ලයින් එකේ යන්නේ. හරි. එතකොට මේ පැත්තට දිගටම යන්නේ I ඍණ I1 තමයි මේ පැත්තේ දිගටම මේ ධාරාව යන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතනින් I1 එකක් යනවා. මේ R1 ප්‍රතිරෝධය හරහා යන්නේ I1 තමයි යන්නේ. R2 හරහා යන්නේ I1. ඊට පස්සේ මෙතනින් I1 පල්ලෙහාට එනවා. හරි. I1 පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් එන්නේ I ඍණ I1 නේ. හරි. ඊට පස්සේ ඔය දෙක එකතු වෙලා මේ පැත්තට එනවා. හරි. මේ පැත්තට එනකොට I ඍණ I1 වෙයි. I1 එකතු වුණාම I වෙනවනේ I1. හරි. එතකොට මේ ලයින් එකේ I තමයි එන්නේ. ඒ විදිහටම ඔන්න ධාරාව ලකුණු කරගත්තා. හරි. ඊට පස්සේ අපි මේ ධාරාව ලකුණු කරගත්තා. ඊට පස්සේ කර්චොෆ් නියමය දාන්න කලින් මේකේ එක දිශාවක් ධන කියලා අපි තෝරගන්න ඕනේ. හරි. මම මුලින්ම දාන්නම් A B D C කියන පුඩුවට මෙන්න මේ පැත්තට ධන කියලා අරගෙන මම කර්චොෆ් නියමය දාන්න යන්නේ. හරි. මේ පැත්තට ධන කියලා ගන්න. හරි. මේ පැත්තට ධන කියලා අරගෙන A B D C කියන පුඩුවට කර්චොෆ් නියමය දාන්න තමයි මම යන්නේ. හරි. A B D C කියන පුඩුවට කර්චොෆ් නියමය දාන්න කියලා පෙන්නන්නේ මෙහෙම. A B D C. හරි. පුඩුවට කර්චොෆ් නියමය දාන්න කියලා පෙන්නන්නේ මෙහෙම. ඊට පස්සේ මේ පුඩුවේ තියෙන අපි ධන කියලා ගන්න මේ පැත්තනේ. හරි. ඊට පස්සේ කර්චොෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ මෙහෙම. විද්‍යුත් ගාමක බලවල ඍජ ඓක්‍ය සමානයි IR ගුණිතවල ඍජ ඓක්‍ය. හරි. කර්චොෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ මේ විදිහට. හරි. ඊට පස්සේ අපි කර්චොෆ් නියමය දානවා. මුලින්ම අපි විද්‍යුත් ගාමක බලවල දැන් මේ පුඩුව ගත්තොත් එහෙම මේ පුඩුවට අයිති මේ කෝෂය විතරයි තියෙන්නේ. හරි. දැන් මේ කෝෂය ගත්තොත් එහෙම මුලින්ම E1. හරි. අපි ධන කියලා ගන්න මේ පැත්තට. හරි. ධන කියලා ගන්න පැත්තටම තමයි E1 කෝෂේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. හරි. එතකොට අපි ධන E1 තමයි මේකට ආදේශ කරන්නේ. හරි. වෙන විද්‍යුත් ගාමක බල නැහැ මේ පරිපථ මේ පුඩුවේ. හරි. ඊට පස්සේ අපි IR ගුණිත ටික දානවා. හරි. සමානයි මෙතනින් පටන් ගමු. මෙතන I මේ මෙතන ධාරාව යන්නේ I මේ පැත්තට අපි ධන කියලා ගන්න පැත්තටම තමයි මෙතන ධාරාව යන්නේ I ධාරාව. හරි. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි මෙතනට
බලපාන. හරි මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා මේ කොටේ. එතකොට අපි ඒක I R හරි ඒක ගන්න. ඊට පස්සේ මෙතනින් ගියා ඊට පස්සේ මේ ගියා ඊට පස්සේ හම්බෙන්නේ මේ ප්‍රතිරෝධය. ඒ ප්‍රතිරෝධේ R1 ප්‍රතිරෝධේ අර I1 ධාරාවක් තමයි යන්නේ. හරි අපි ධන කියලා ගන්න පැත්තටම තමයි ඒකේ ධාරාව යන්නේ. හරි එතකොට අපි ධන I1 ඒක I1 හරි I1 R1 හරි ඊට පස්සේ R2 ප්‍රතිරෝධය ඒකත් ධන. අපි ධන කියලා ගන්න පැත්තටම තමයි ඒකේ මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ. හරි ඒකත් ධන ඒක හරහා යන්නේ I1 ධාරාව. I1 R2 හරි මේ විදිහට තමයි මේ A B D C කියන පුරුවට කර්චොෆ් නියමය දානවා දාන්න. හරි ඊට පස්සේ අපි බලමු මම ඊට පස්සේ දාලා පෙන්නන්නම් C D F E කියන පුරුවට කර්චොෆ් නියමය දාන විදිය. දානවා නම් කොහොමද වෙන්නේ කියලා. මම මේක ඇරලා මකනවා. දැන් මම දාලා පෙන්නන්නම් C D F E කියන පුරුවට කර්චොෆ් නියමය දානවා නම් කොහොමද දාන්නේ කියලා. හරි ඒකෙදිත් ඔයගොල්ලෝ මුලින්ම දිශාවක් තෝරගන්න ඕනේ. කර්චොෆ් නියමය දාන්න කලින් මේ අපි මේකේ තෝරගත්තා වගේ එක පැත්තක් ධන කියලා දිශාවක් තෝරගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට ඕන මේ පැත්තට ධන කියලා තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට ධන කියලා තෝරගන්න පුළුවන්. මම මේකේ මේ පැත්තට ධන කියලා තෝරගෙන ආවොත් කොහොමද එන්නේ කියලා දාලා පෙන්නන්න මුලින්. හරි මේ පැත්තට ධන කියලා තමයි මම මුලින්ම ගන්න යන්නේ. හරි මේ පැත්තට ධන කියලා. එහෙම ගත්තොත් බලමු කර්චොෆ් නියමය දාන්නේ කොහොමද කියලා. හරි එතකොට මුලින්ම පෙන්නන්න ඕනේ පුඩුව. හරි පුඩුව අපි දාන්නේ C D F E කියන පුඩුවෙන් තමයි කර්චොෆ් නියමය දාන්නේ. ඒ කියන්නේ C D F E කියන පුඩුව තමයි කර්චොෆ් නියමය දාන්නේ. එතකොට මේක මෙහෙම තමයි පුඩුව අපි පෙන්නන්නේ. එතකොට කර්චොෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ මේ විදිහට. විද්‍යුත් ගාම වල බීජ එක්ක සමානයි IR ගුණිතවල බීජ I. හරි මේක හොඳට බලාගන්න මම කොහොමද කර්චොෆ් නියමය දාන්නේ කියලා මේක පුඩුවට. හරි දැන් අපි විද්‍යුත් ගාම වලින් පටන් ගමු. ඒ විද්‍යුත් ගාම වල බලන්න. හරි මේක අපි ධන කියලා ගන්නෙ මේ පැත්තට තමයි මේ පුඩුවේ ධන කියලා ගන්න. එතකොට මේ කෝෂේ තියෙන්නේ අපි ධන කියලා ගන්න පැත්තට විරුද්ධ පැත්තට තමයි මේ E1 කෝෂය තියෙන්නේ. හරි මේ E1 කෝෂය දාලායි මේ පුඩුවට E2 කෝෂය දාලා. මේ E1 කෝෂය තියෙන්නේ අපි ධන කියලා ගන්න පැත්තට විරුද්ධ පැත්තට. එතකොට අපි දාන්නේ ඍණ E1 තමයි මෙතනට ආදේශ කරන්නේ. හරි ඍණ E1. ඊට පස්සේ මේ පැත්තට ගියා මෙහෙම මෙතන. ඊට පස්සේ හම්බෙන්නේ අපිට E2 කෝෂය. E2 කෝෂය ගත්තොත් එහෙම අපි ධන කියලා ගන්න දිශාවටම තමයි E2 කෝෂය තියෙන්නේ. හරි මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ. අපි ධන කියලා ගන්න දිශාවටම තමයි E2 කෝෂය තියෙන්නේ. එතකොට ධන E2 තමයි එතනට ආදේශ වෙන්නේ. හරි අපි ධන කියලා ගන්න මේ පැත්තෙන්. හරි දැන් මේ මෙහෙම මෙතනින් යනකොට මේ පැත්ත තමයි අපි ධන කියලා ගන්නේ. මේකේ මේ පැත්ත ධන කියලා ගත්තේ කෝෂය දිනන අනිත් පැත්ත. දැන් අපි ධන මෙතන දිනන ධන කියලා ගන්න පැත්තට තමයි කෝෂය දින්නේ. එතකොට ධන E2 තමයි එන්නේ. හරි එතකොට ඉතර විද්‍යුත් ගාමක වල ඊට පස්සේ IR ගුණිත ටික දාමු. හරි මෙතනින් පටන් ගමු IR ගුණිත දාන්න. හරි IR ගුණිත දානකොට හොඳට බලා ගන්න මේක. හරි දැන් අපි ධන කියලා ගන්නේ මේ පැත්තට. හරි ඒ වුණාට මේ කෝෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ අපි ධන කියලා ගන්න පැත්තට විරුද්ධ පැත්තෙන් මේ පැත්තට තමයි ධාරාව යන්නේ. හරි ඒ කියන්නේ ඍණ IR තමයි මෙතනට ආදේශ වෙන්න ඕනේ. හරි ඍණ යන ධාරාව කැපිටල් I සිම්පල් R. මෙතනට එන්නේ ඍණ. හරි ඒ කියන්නේ අපි ධන කියලා ගත්ත පැත්තට විරුද්ධ පැත්තෙන් ධාරාව ගියීමේ. හරි ඒකින්ද තමයි අපි හිතන්නේ ඍණ කියලා මෙතන ආදේශ කරන්නේ. ඊට පස්සේ ආයි ප්‍රතිරෝධයක් හම්බෙන්නේ මෙතන ප්‍රතිරෝධයක් හම්බ වෙනවද? හරි මෙතන ප්‍රතිරෝධයක් හම්බෙන්නේ නැහැ. මොකද මේක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවයි කියලා තමයි දීලා තියෙන්නේ මේ කෝෂේ. ඊට පස්සේ ආයි ප්‍රතිරෝධයක් හම්බෙන්නේ R3. හරි දැන් R3 ගත්තොත් එහෙනම් R3 අර ධාරාව යන්නේ මේ පැත්තට. I1 ධාරාවක් යනවා R3 අර මේ පැත්තට. හරි එතකොට අපි ධන කියලා ගන්නෙ R3 තින්තනේ මේ පැත්තට තමයි අපි ධන කියලා ගන්න. එතකොට මෙතනටත් එන්නේ ඍණ තමයි එන්නේ. හරි ඍණ මේක හරහා ධාරාව I ඍණ I1. I ඍණ I1 වැඩි කිරීම R
3 හරි එච්චරයි මේ විදිහට තමයි අපි මේ පැත්තට මම මේ පෙන්වන්න තියෙන පැත්තට ධන කියලා ගත්තොත් මේ පුඩුවට කර්ච් ඔෆ් නියමය දාන්නේ මේ විදිහට තමයි දාන්නේ හරි ඒක හොඳට තේරුම් ගන්න කොහොමද මෙන්න මේ මෙතෙන්ටයි මෙන්න මේ තැන් වලට ඍණාවේ කොහොමද කියලා හොඳට තේරුම් ගන්න හරි මෙතෙන්ද ධනාවේ කොහොමද කියලා හොඳට තේරුම් ගන්න හරි මම ඊට පස්සේ ගාලා පෙන්නන්න කොහොමද මේ පුඩුවටම C D F E පුඩුවටම දැන් අපි මේ දක්ෂිණාවර්තවනේ ධන කියලා අරන් තින්නේ මේ පුඩුව අපි වාමාවර්තව ධන කියලා ගත්තොත් කොහොමද කර්ච් ඔෆ් නියමය දාන්නේ කියලා මම ඊළඟට පෙන්නන්න හරි මුලින්ම මේක ලියා ගන්නවා කලින් එකක් ලියා ගන්න කලින් කර්ච් මේ පුඩුව දාපු එකක් ලියා ගන්න ඊට පස්සේ දැන් මේකත් ලියා ගන්න ඊට පස්සේ මම පෙන්නන්න කොහොමද මේක වාමාවර්තව ධන කියලා ගත්තාම කර්ච් ඔෆ් නියමය දාන්නේ කොහොමද කියලා ඊළඟට පෙන්නන්න හරි හරි දැන් බලමු අපි මේ පුඩුව මේ විදිහට ගත්තොත්. ඒ කියන්නේ C E F D පැත්ත. ඒ කියන්නේ මේක වාමාවර්තව කර්ච් ඔෆ් නියමය දාන්න තමයි දැන් මම යන්නේ. හරි. මේ විදිහට දැම්මොත් කොහොමද කර්ච් ඔෆ් නියමය වැටෙන්නේ කියලා මම කියන්නේ. දැන් මෙහෙම ගත්තොත් අපි මේ පුඩුව පෙන්නන්නේ C E F D මේ විදිහට තමයි පුඩුවේ දිශාව පුඩුව පෙන්නන්නේ. හරි ඊට පස්සේ කර්ච් ඔෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ මේ විදිහට. හරි කර්ච් ඔෆ් නියමය දානවා කියලා පෙන්නන්නේ විද්‍යුත් ගාම වල රීජ එක සමානයි IR ගුණිත වල රීජ IK. හරි ඊට පස්සේ අපි මෙතනින් පටන් ගමු විද්‍යුත් ගාම වල දාන්න. හරි දැන් මෙතනදී නම් අපි ධන කියලා ගන්න පැත්තටම තමයි මේ කෝෂෙත් තියෙන්නේ. හරි එතකොට මේක ධන E1 තමයි මෙතන එන්නේ. හරි E1 හරි ඊට පස්සේ විද්‍යුත් ගාම වලයක් හම්බෙන්නේ මෙතන. හරි ඒක ගත්තොත් එහෙම අපි ධන කියලා ගන්නෙ මේ පැත්තට තමයි මේ E2 කෝෂය ළඟදී ධන කියලා ගන්නෙ මේ පැත්තට. හරි කෝෂය තියෙන්නේ අනිත් පැත්තට. හරි එතකොට මේක නම් ඍණ E2 තමයි මෙතනදී එන්නේ. හරි එතකොට විද්‍යුත් ගාම වල ටික හරි ඊට පස්සේ බලමු මේක විද්‍යුත් ගාම වල හරි ඊට පස්සේ IR බිඳ ටික දාලා බලමු. හරි මෙතනින් පටන් ගමු IR බිඳ දාන්න. මෙතනින් ගත්තොත් එහෙම අපි ධන කියලා ගන්න පැත්තටම තමයි මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා I ධාරාව යන්නේ. හරි එතකොට ධන IR තමයි මෙතනට දාන්නේ. හරි ධන IR තමයි ඉන්නේ. කලින් ගෙරෙන්නේ අනිත් පැත්තට ගත්තොත් ඉතින් දැන් මේකේ ධන IR තමයි වැටෙන්නේ. මෙහෙම දැම්මොත් හරි ඊට පස්සේ අපිට ප්‍රතිරෝධයක් හම්බෙන්නේ මෙතනදී. හරි එතනදී R31 දී අපි ධන කියලා ගන්නෙ මේ පැත්තට. හරි අපි ධන කියලා ගන්න පැත්තටම තමයි R3 ප්‍රතිරෝධය හරහා මේ ධාරාව යන්නේ. I1 ධාරාව යන්නේ අපි ධන කියලා ගන්න පැත්තටම. හරි එතකොට ඒකත් ධන තමයි එන්නේ. ධන I ඍණ I1 වැඩි කිරීම R3. හරි එතකොට මේ විදිහ තමයි එන්නේ. ඊට පස්සේ මේ මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය නැහැ මේ කෝෂේ. හරි එච්චරයි. එතකොට මේ විදිහට දැම්මොත් එහෙම මේ විදිහ තමයි කර්ච් ඔෆ් නියමයේ දෙවෙනි නියමයේ ආදේශ වෙන්නේ මේ සමීකරණ මේ පුඩුවට. හරි ඒක හොඳට තේරුම් ගන්න. කලින් ඔයගොල්ලෝ ගන්න දිශාව අනුව දෙපැත්තටම දාන්න ඕනේ. හරි මම මේ පුඩුව කලින් අර පැත්තට දැම්මා දැන් මේ පැත්තට දැම්මා. එක පුඩුවකට දෙපාරක් දාන්න ඕනේ නැහැ. මම මේ දැන් වෙන්නේ ඔයගොල්ලෝ මේක දක්ෂිණාවර්තව දැම්මොත් කොහොමද ලියන්නේ? වාමාවර්තව දැම්මොත් කොහොමද ලියන්නේ කියන එක තමයි මම මේ ලියලා පෙන්නන්නේ. හරි ගොඩක් වෙලාවට පුඩු මේ වගේ ගන්නට පුඩු දෙකකට මේ කර්ච් ඔෆ් නියමය දාලා සමගාමී සමීකරණ දෙකක් විදිහට තමයි විසඳන්න වෙන්නේ. මම ඊළඟට පෙන්නන්න ඔයගොල්ලෝ මෙන්න මේ ලොකු පුඩුවට A B F E කියන පුඩුවට කර්ච් ඔෆ් නියමය දැම්මොත් කොහොමද මෙන්න මේ විද්‍යුත් ගාමක වල IR ගුණිත ආදේශ කරන්න කියලා ඊළඟට පෙන්නන්න. හරි දැන් මේක ඕන ලියා ගන්න මේක. හරි තේරුම් ගත්තාම ඕන නැහැ. හරි ගණන් හදනකොට තමයි මේක ගොඩක් ඕන වෙන්නේ. හරි ඊළඟට බලමු මෙන්න මේ A B F E වලට කර්ච් ඔෆ් නියමය දාන්න විදිහ. හරි එතකොට මම මේකේ මේ පැත්තට ධන කියලා ගන්න විදිහ තමයි කර්ච් ඔෆ් නියමය දාන්නේ. හරි මේ පැත්තට තමයි ධන කියලා ගන්න. හරි මේ පැත්තට ධන කියලා ගන්නේ. මේකට කර්ච් ඔෆ් නියමය දානවා මෙහෙම. අපි මේ කුඩුව වෙන්නන්නේ A B F E A B F E පුඩුවට කර්ච් ඔෆ් නියමය දාන්න තමයි යන්නේ.
හරි. එතකොට කර්චොෆ් නියමය දාන්න කියලා පෙන්නන්නේ මෙහෙම. විද්‍යුත් ගාමක බල V1 සමානයි IR ගුණධර V1. හරි. ඊට පස්සේ අපි පටන් ගමු මේක මෙතනින් පටන් ගමු. විද්‍යුත් ගාමක බලයක් හම්බෙන්නේ අපිට මේ කුඩුවේ මෙන්න මේ E2 කියන මේ විද්‍යුත් ගාමක බලය විතරයි බැටරි විතරයි අපිට හම්බෙන්නේ. හරි. මේ ලොකු කුඩුවේ විතරයි තියෙන බැටරි. හරි. මේ මැද එක අදාළ නැහැ. අපි දැන් මේ ලොකු කුඩුවට තමයි දාන්නේ. එතකොට E2 ගත්තොත් එහෙම අපි ධන කියලා ගන්න පැත්තටම තමයි E2 කෝෂේ තියෙන්නේ. හරි. එතකොට ඒක ධන E2 තමයි එතනට එන්නේ. හරි. එච්චරයි කෝෂේ තියෙන්නේ. ඊට පස්සේ සමානයි IR බඳ ටික තමයි දැන් දාගෙන යන්නේ. හරි. අපි ඒක මෙතනින් පටන් ගමු. මෙතනදී හම්බෙන්නේ R3 හරහා ගත්තොත් එහෙම R3 හරහා අපි ධන කියලා ගත්තේ මේ පැත්තට. ඒ වුණාට R3 හරහා ධාරාව යන්නේ ඊට විරුද්ධ පැත්තට. එතකොට මේක ඍණ තමයි එතනට එන්නේ. ඍණ R3 හරහා ධාරාව I ඍණ I1 අපි ලකුණු කරලා තියෙන්නේ. හරි. වැඩි කිරීම R3. හරි. ඊට පස්සේ අපිට ආයි ප්‍රතිරෝධයක් හම් වෙන්නේ මෙතනින් ගියාම R1 ප්‍රතිරෝධය තමයි ඊට පස්සේ අපිට හම් වෙන්නේ. R1 වලදී ගැටලුවක් නැහැ. අපි ධන කියලා ගන්න පැත්තටම තමයි R1 හරහා ධාරාවක් යන්නේ. හරි. එතකොට ඒක ධන. හරි. R1 හරහා ධාරාව I1 R1. හරි. I1 R1. ඊට පස්සේ අපිට හම් වෙන්නේ R2 හරහා අපි ධන කියලා ගන්න පැත්තටම තමයි I1 ධාරාව R2 හරහා යන්නේ. හරි. එතකොට ඒක ධන. ධන I1 R2. හරි. R3 දැම්මා. හරි. R1 R2 හරි. එච්චරයි ප්‍රතිරෝධ හම්බෙන්නේ. මේක අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. හරි. දැන් මේ කුඩුවට කර්චොෆ් නියමය දානවා නම් මේ විදිහට තමයි කර්චොෆ් නියමය වැඩි. හරි. මේක හොඳට තේරුම් ගන්න. මේක ගොඩක් ඇදවත් කර්චොෆ් නියමය දානකොට හරි මෙන්න මේ ඍණ වැඩිච්ච තැන් අයි මේවා ඍණුනේ කියන ඒවාම හොඳට තේරුම් ගන්න. හරි. මම කලින් දාලා වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ ගානක් කරනකොට මුලින්ම පරිපතේ ලක්ෂ්‍ය ටික ලකුණු කරගන්න. ඊට පස්සේ මේ එක තැනකින් පටන් අරගෙන ධාරාව හරියට යන විදිය ලකුණු කරලා පෙන්නන්න. හරි. ධාරාව ලකුණු කරලා පෙන්නන්න. ඊට පස්සේ මොකක් හරි කුඩුවක් තෝරගන්න. කුඩුවක් තෝරගෙන ඒකේ ඔයගොල්ලෝ එක දිශාවක් ධන කියලා තෝරගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ධන කියලා තෝරගත්තු දිශාවට අනුව මේ විද්‍යුත් ගාමක බල ටිකයි IR බඳ ටිකයි මේ කර්චොෆ් නියමයට මේ විදිහට ගන්නට ආදේශ කරන්න. හරි. ඊට පස්සේ සුළු කරලා මේ සමීකරණයක් ගන්න තමයි දෙන්නේ. එක සමීකරණයක් ගන්න. ඊට පස්සේ තව කුඩුවෙන් දාලා තව සමීකරණයක් ගන්න. හරි. සමානලාට එක සමීකරණෙම උත්තර එන්න පුළුවන්. සමානලාට නොදන්න පද දෙකක් තිබුණොත් එහෙම සමීකරණ දෙකක් ගන්න. ඒ කියන්නේ කුඩු දෙකකට කර්චොෆ් නියමය දාන්න වෙනවා. එතකොට ඊට පස්සේ සමීකරණ දෙක සුළු කරලා ඔයගොල්ලන්ට මේ ධාරාව I සොයා ගන්න පුළුවන්. හරි. I හොයාගත්තාම මේවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මුලින්ම සමීකරණ සුළු කරාම එන උත්තරේ I1 කියලා හිතමු. හරි. I1 නම් I1 තමයි ඔයගොල්ලෝ සමීකරණ සුළු කරාම ආවේ. හරි. එතකොට මේ R1 R2 ප්‍රතිරෝධ හරහා යන ධාරාව මොකක්ද කියලා හෙව්වොත් තමයි I1 හරියන්නේ. හරි. අපි හිතමු R3 හරහා යන ධාරාවයි කියලා ඔයගොල්ලෝ අහන්න තියෙන ප්‍රශ්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට මුලින්ම ඔයගොල්ලන්ට I1 ඊට පස්සේ ඔයගොල්ලන්ට I හොයාගන්න වෙනවා. ඊට පස්සේ I හොයාගෙන R3 හරහා යන ධාරාව කියන්නේ I නෙමෙයි I1 උත් නෙමෙයි. හරි. I ඍණ I1 තමයි R3 හරහා යන ධාරාව කියන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ I ඍණ I1 හොයලා තමයි R3 හරහා යන ධාරාව හොයාගන්න වෙන්නේ. හරි. ඒකෙන්ද හොඳට කල්පනාවෙන් කරන්න. මේක ගොඩක් ලේසි. හරි. ඒ වුණාට ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනේ. හරි. 2019 ගාන මේ වගේ හොඳ සමගාමී සමීකරණ සුළු කරලා විසඳන්න ඕන ගානක් තමයි රචනා ප්‍රශ්න ඉල්ලලා තියෙන්නේ 2019. හරි. ඒකෙන්ද මේක ගොඩක් හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේක ලියා ගන්න. හරි.